अन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सगमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचमे भिक्खवे सद्दे कुलपुत्ते आनिसंसा कतमे पंच सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगवत्नी भाग्यवत බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් පහළ වෙලා ලෝක සත්වයාට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීමත් විශාල භාග්යක් බව පින්වතුන් කවුරුත් දැන කියා ගන්න ඕනේ. පින්වත්නි ශ්‍රද්ධාව බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ මනුෂ්‍ය సంతානියක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත යුතු යම් ධනයක් තියෙනවා නම් ශ්‍රද්ධාව තමයි ඒ ධනය. එනිසාම යාලවක යක්ෂයා වුණත් බුදුරජාණන් වහන්සේගෙන් අහපු වෙලාවේ කතංසු තරති යෝගං කවුද මේ යෝගය තරණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ සද්ධාය තරති යෝගං. අනේ ශ්‍රද්ධාවෙන් තමයි මේ යෝගය කොහොමද මේ යෝගය තරණය කරන්න කියලා වහම කතංසු කියලා මේ ශ්‍රද්ධාවෙන් තමයි මේ යෝගය තරණය කරන්න කියලා කිව්වා. පින්වත්නි මේ ශ්‍රද්ධාව කියන ධර්මය කෙනෙක් ගාව තියෙනවා නම් මම කියලා ඉන්නවා. ශ්‍රද්ධාව ඔබට තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව තියෙන කෙනාට ඒකයි ධර්මදේශනාවේ මාතෘකා කළේ මහණෙනි ශ්‍රද්ධාව ඇත්තා වූ කුල පුත්‍රයා කෙරෙහි ආනිසංස පහක් තියෙනවා. ඒ ආනිසංස පහ තමයි යම්කිසි සත්පුරුෂ වූ මුනිවරයෙක් ලෝකේ ඉන්නවද? හරිද? ඉන්නවද? ඒගොල්ලෝ යමෙකුට අනුකම්පා කරනවා නම් කියන්නේ ඔබ හිතන්නකෝ දැන් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙකුත් ඉන්නවා. සිල්වත් ගුණවත් මේ භික්ෂුන් වහන්සේ පළමු කොට කාට හරි අනුකම්පා කරනවා නම් ඒ අනුකම්පාවට පළමු කොට භාජනය වෙන්න පිටින්දී ශ්‍රද්ධාවත් කුල පුත්‍රය. එයාට මේ සල්ලි තියෙනවද නැද්ද එහෙම එකක් අපිට දාලා නැහැ. ඇයි? ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා කෙරෙහි දැන් හේතුඵල ධමයක් නේ ලෝකෙ හිත කියලා කියන්නේ. කෙනෙක් ශ්‍රද්ධාව කියන හේතුව නැවත නැවත සකස් කරලා තියෙනවා නම් අපේ సంతාන තුල ඵලයේ විදිහට ඒ ඇත්තන්ට පළමු කොට අනුකම්පා කිරීම කියන එක ඇති වෙනවා කියන කාරණාව මහා පුදුමයි. ඒක අපිටත් දැනලා තියෙනවා. දැන් අපි සමහර දායකයෝ ගත්තාම දැන් සියලු සත්වයාට ඒකත්වයෙන් සලකනවා තමයි. හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයනේ සද්ධානිසංස සූත්‍රය කියන්නේ අංගුත්තර පංචක නිපාතේ ශ්‍රමණ වර්ගයේ තියෙන මේක. 8 වෙනි සූත්‍රය හෝ 7 වෙනි සූත්‍රය 8 වෙනි සූත්‍රය මතක විදිහට. ඊළඟට එවැනි සත්පුරුෂෝ කාගාවට හරි යනවනම් යන්නෙත් ශ්‍රද්ධාව තියෙන මේ අය ගාවට විතරයි. පළමු කොට අනුකම්පාව ලැබුණත් ශ්‍රද්ධාවන්තයාට තමයි ලැබෙන්නේ. පළමු කොට මේ සත්පුරුෂයෝ කවුරු හරි මුනිවරයෝ කාගාවට හරි එළඹුණා නම් ඒ එළඹීම ලැබෙන්නේත් ශ්‍රද්ධාව තියෙන කෙනාට. දැන් මේක කොච්චර ඇත්තද කියලා ඔබ දන්නවද? දැන් මේකනේ අපිට මිනිස්සුන්ව මතක් වෙනවනේ. ඒ මතක් වෙද්දි පළමු කොට මතක් වෙන්නේම ශ්‍රද්ධාවන්තයි. අපි කොයි හරි යනකොට දැන් අපි මේ කොළඹ බණට වඩිනවා. හරි?
දැන් මේ කොළඹ බනට වඩිනකොට අපිට දානි ටිකක් වළඳන්න, ගස්පතක් සෝද ගන්න, සිවුරක් මාරු කර ගන්න, පෙන් එකක් වළඳන්න, දානි ටිකක් වළඳන්න හිතුනොත් අපි මේ මග ඉඳන් තියෙන හැම ගේකටම යන්නේ නැහැ නේ. මේගොල්ලන්ට සල්ලි තියෙනවා ඇති අපි මේකට යන්. මේගොල්ලෝ දුප්පත් ඇති මේක එහෙම එකක් නැහැ. අපිට මතක් වෙන්නේ මෙන්න මේ ගෙදර අම්මලා තාත්තලා හරි ශ්‍රද්ධාවන්තයි. මේ ගෙදර අම්මා තාත්තා ගාවට ගියාම දරුවෙක් වගේ අපිට ඒ ගෙදරට ගිහලා නිදහසේ ඉඳලා නිදහසේ සිවුරක් පොරවගෙන ආයිත් සිල්පද ටිකට හානියක් නොවි එන්න පුළුවන්. දැන් බලන්නකෝ ශ්‍රද්ධාව තියන අයනේ දැන් කප්පියම් කරන්න ඕනේව කප්පියම් කරලා දෙනවා. පිළිගන්වන්න ඕනේව පිළිගන්වලා දෙනවා. ගෞරවයෙන් වික්ෂුන් වහන්සේට සෙනසුනක් පිළියෙල කරන්න ඕන නම් ඒක පිළියෙල කරලා දෙනවා. එතකොට භික්ෂුවට වුණත් මෙහෙම යන් අපි දන්න ගයක් තියෙනවා. හරිම ශ්‍රද්ධාවන්තයි ගිහිල්ලා ගිලන් පසයක් වළඳලා ඇඟපතක් සෝදගෙන එන්න පුළුවන් කියලා. යන්න හිත දෙන්නෙම පළමුකොට එළඹෙන්නෙම අර ශ්‍රද්ධාවන්තයෙක්ගේ ගෙදරට. බලන්නකෝ දැන් මේක පොඩි පහේ ලාභයක් නෙමෙයි. එහෙම මුනිවරයෙක් සත්පුරුෂයෙක් ද ලෝක සම්මත ලෝක පූජිත දැන් කී දෙනෙක් ඉන්නවද? අපි දුක වර්තමානයේ සිල් ගුණවත් භික්ෂුවක් බණ කියනවා. එතකොට ඒ සිල් ගුණවත් භික්ෂුන් වහන්සේගේ පාද දෙක අල්ලලා වඳින්න බලාගෙන කී දෙනෙක් ලෝකේ ඉන්නවද? කී දෙනෙක් ප්‍රාර්ථනා කරනවද? ඒ භික්ෂුන් වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේට දානයක් පූජා කරනවා. හැබැයි ඒ අවස්ථාව හැමෝටම එන්නේ නැහැ. ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඉන්නවා නම් අන්නේ ශ්‍රද්ධාව කියන බීජය මුල් වෙලා ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලැබෙනවා කියන එක හරි පුදුමයි. ඒගොල්ලන්ට ඒක අදාහ ගන්නත් බෑ සමහර වෙලාවට. අනේ ඉතින් අපිට හිතා ගන්නවත් බෑ ඔබ වහන්සේලා අපේ ගෙදරට එනවා කියලා. පින්වත්නි මේක පොඩි පහේ එකක් නෙමෙයිනේ. මේ කුසලයේ බලන්න අපෝපස්ථාන ටික කරන්නේ ශ්‍රද්ධාවෙන් නම්, අපෝපස්ථාන ටික කරන්නේ සදහැසිතින් නම්, අපෝපස්ථාන ටික කරන්නේ හරීම ලෙන්ගතුකමකින් භක්තියෙන් ගෞරවයෙන් නම් ඊළඟානිසංසය බලන්න. දෙය ධර්මයක් වෙතොත් කවුරු හරි දානයක් පිළිගන්නනකොට මේ මුනිවරයෝ දෙය ධර්මයේ ඒ දෙන කෙනාගේ පිළිගන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාගේමයි. එතනදි මම මේක අත්දැකලා තියෙනවා. දැන් අපේ ආරණ්‍යවල සමහරක් වෙලාවට එක එක අඩුපාඩු වෙනවා නේ ඉතින්. ඇත්ත කතාව සෙනසුනක් පවත්වාගෙන යද්දී අඩුපාඩු වෙනවා සායනාසලා 10 12 නමක් 16 නමක් 17 නමක් ඉන්නකොට. අපි හිතමුකෝ බුද්ධ මන්දිරයක් හදනවා. හෝ ධාතුන් වහන්සේ නමක් වඩම්මනවා. අපි දැන් මේ පින්කම පළවෙනියටම මතක් කරන්නේ කාටද? දැන් අපි මේක Facebook එකේ දාලා කරඬුවක් ඕනේ. ඒ නිසා අපි ඒක පූජා කරන්න කැමති කෙනෙකුට දෙන්න පුළුවන්. ඒක නෙමෙයි කරන්නේ. සදැහැති උපාසකයෙක් උපාසිකාවක්ට දැනුම් දෙනවා අම්මා අක්කා පින්කමක් තියෙනවා ඔබ කැමති නම් කරගන්න. අපිට නෙමෙයි බුද්ධ ශාසනයටනේ. දැන් බුදු පිළිමයක් පූජා කරනවා කියන එක ධම්මවිජය ස්වාමීන් වහන්සේට නෙමෙයි. බුද්ධ ශාසනය. කුටියක් පූජා කරනවා කියන එක ධම්මවිජය ස්වාමීන් වහන්සේට නෙමෙයි බුද්ධ ශාසනයට. කියලා අර දෙය ධර්මයක් වෙතොත් ඊළඟට කරුණු දෙකක් පූජා කරනවා එකවර. අනිවාර්යෙන් අපි අර ඔහි දමල ගහලා යන කරුණුවට වඩා සදහැසිතින් භික්ෂු සංඝයාට අපෝපස්ථාන කරන ශ්‍රාවකයාගේ ශ්‍රාවිකාවගේ කරුණුවට ධාතුන් වහන්සේ තැන්පත් කරනවා කියන එක පුදුමයි. තේරුණාද මම මේ කියන එක? ඊළඟට අපි ගාව තියෙනවා ධාතුන් වහන්සේලා ටිකක්. ධාතුන් වහන්සේලා 4 නමක් 5 නමක් වැඩි ඉන්නවා කියලා. අපි මේක කාට හරි ගිහි කෙනෙක්ට දෙන්න හිතනවා වැඳ ගන්න. අපි දැන් මේ හෝල්සේල් දාලා පත්තරේ ඇඩ් දාලා ධාතුන් වහන්සේලා ඉන්නවා සතිය වැඳ ගන්න කැමති කෙනෙක් එන්න කියලා දෙනවද? එහෙම දෙන්නේ කොහොමද? වඩම්මනව නම් සදැහැති කාන්තාවක් හෝ සදැහැති කුල පුත්‍රයෙක් දැකලා සදැහැ සිතින් වන්දනා කර ගනිත්වා කියලා මම මේක කියනකොටත් මට එහෙම අය මතක් වෙනවා. මේ බණ්ඩික මම කියනකොට මට එහෙම සදැහැසිත ඇති අය මතක් වෙනවා. අම්මා අක්කා අයියේ තාත්තේ ධාතුන් වහන්සේ නමක් ඉන්නවා. කාලයක් වැඳ පුදාගෙන දෙන්න කියලා අපි දෙනවා. බලන්නකො ශ්‍රද්ධාවට ලැබෙන ලාභ. බුදුන් නිවසට වැඩිය වගේ ධාතු ටිතාව බුද්ධෝ ටිතාව හොන්ති. යම් තැනක ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා නම් එතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ තැනක් කිව්වා. තමයි ශ්‍රද්ධාවේ ආනිසංස. ඊළඟට ඒ මුනිවරු යම් ධර්මයක් ලෝකෙට දේශනා කරයිද? සදැහැති කුල පුත්‍රයෝ ගාවට ලැබිලා තමයි ඒ ධර්මය මුලින්ම දේශනා කරන්න කියන එක සිහිපත් කළා. දැන් මේකත් කොච්චර ඇත්තද බලන්න. දැන් පින්වදින අපිට දැන් අපි ගන්නකො අපි දවසට කෝල් එන ප්‍රමාණයම ආන්සර් කරන්නේ නැහැ අපි. ඇත්තම කතාව.
අංශ කරන්නේ වෙලාවක් නැහැ. බණ ටිකයි, සෙනසුනේ වැඩ ටිකයි, තමන්ගේ වැඩ ටිකයි කරගත්තේ. හැබැයි අපි දන්න සදැහැති ඔක ඡන්දයෙන් අගතියට ගිහිල්ලා නෙමෙයි හරිද? මේ සදැහැති කුල පුත්‍රයාට ලැබෙන ආනිසංස. කෙනෙක් කතා කළොත් ඕන වෙලාවක අපි දුරකථන මැතුම ආන්සර් කළා වැඩක ඉන්නේ පස්සේ ගන්නම් හරි කියලා ආයිත් පස්සේ වෙලාවක හරි කෝල් එකක් ගන්න. අරගෙන ධර්ම කාරණා විසඳලා දීලා මොන හරි ගැටලුවක් තිබ්බොත් ඕන වෙලාවක අපිට එවනම අපි ඒව විසඳලා දෙනවා. ඕන වෙලාවක අපි ධර්ම කාරණාවක් දැනගත්තොත් දැකගත්තොත් ලස්සන ත්‍රිපිටකයේ ගාථාවක් දැක්කොත් මතක් වෙලා ඒක හයිලයිට් කරලා යවනවා. මේ වගේ තමන් දන්න යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මතාවය පළවෙනියටම දායාද කරන්න ලැබෙන්නේ ඒ ශ්‍රද්ධාවන්තයට විතරයි. එන ශ්‍රද්ධාවන්තයට ඒ ලාභය තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා යම් ධර්මතාවයක් තේරුම් ගත්තොත් යම් ධර්මතාවයක් වටහා ගත්තොත් යම් ධර්මතාවයක් අවබෝධ කරගත්තොත් අපිට කියලා දෙයි. මේක ශ්‍රද්ධාවන්තයට ලැබෙන ආනිසංසය. මේ කතාවේදී මෙහෙම එකකුත් තියෙනවා. දැන් ඔබ මේක කිව්වම හිතන්න එපා එහෙනම් ආමුද්‍රෝ අපිට කතා කරන්නේ නැත්තේ අපේ ශ්‍රද්ධාව නැති නිසාද? නෑ පින්වල. ඒවා අමුතු දේවල්. දැන් සමහරව පැවිදි වෙන්න කතා කරනවා මේ කෝල් වලින්. ආමුද්‍රෝනේ මහාන වෙන්න ඕනි කොහොමද කරන්නේ? එහෙම නෙමෙයි. ඒකට උමනාව තියෙනවා නම් ඒකට කැමැත්ත තියෙනවා නම් ඒකට කැපකිරීම තියෙනවා නම් ඔබ එන්න ඕනි. ඔබ අපි ගාවට ඇවිල්ලා කතා කරන්න. ස්වාමීන් පැවිදි වීමේ අවස්ථාවක් තියෙනවා. පැවිදි වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි කොහොමද මහානකමට එන්නේ කියලා කෙනෙක්ට අපෙන් විමසන්න පුළුවන් නම් කෙනෙක්ට අපෙන් කරුණු ටික ගන්න පුළුවන් නම් කෙනෙක්ට අපෙන් මේවා විමසලා විචාරලා දැනගන්න පුළුවන්. අන්න ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන උවමනාව. අපි අසුරු කරන්නේ ශ්‍රද්ධාවයි කියලා කියන්නේ අන්න ඒ වගේ කැපකිරීමක් තියෙන අයට මිසක් හැමතිස්සෙම අපිට උදව් කරන උපකාර කරන අයට මෙහෙමයි අපිට නැහැ. ඉන්නේ එක්කෙනයි දෙන්නයි හරිම ලාතුරකින්. හැබැයි ඒක අපිට කරපු උදව් නෙමෙයිනේ. ඒව සම්බුද්ධ ශාසනයට කරපු දේවල්. ඒවා ඒ අය ගෙනියන්නේ මිසක් අපිට ඒ දේවල් කිසිම දේවල් තුල අපිට කුටියක් පූජා කරනවා. ඒක අපිට ඒ කුටිය ගෙදර ගෙනියන්න බෑනේ. අපි తాවකාලිකව වැඩි ඉඳලා අපි අපවත් වෙලා යනවා. හැබැයි ওই පින්වතුන්ලා ඒක කරගිස ඔය පින්වතුන්ලා අපිට කරානේ ওই පින්වතුන්ලාටම කරගත්ත කියන එක මතක තියාගන්න. ඒකත් මතක තියාගන්න ඕනේ. නැත්තම් හිතයි හාමුදුරුවෝ මේ කොටස් බෙදාගෙන දායකයෝ බෙදාගෙන තමයි මේ හැමදේම කරන්නේ. එක පැත්තකට ඡන්දෙන් අගතියට ගිහිල්ලා කියලා. එහෙම එකක් නැහැ. අපි හිතමු එක දවසේ වණ දෙකක් එනවා. එක්කෙනෙක් අපි දන්න ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක්. අනිත් එක්කෙනා අපි දන්නේ නැති කෙනෙක්. මේ දෙකම එකට ආවොත් මේ ඇත්තටම ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයාගේ ශ්‍රද්ධාව පිණිස අනුග්‍රහ කරන්නට ඒ බණ බාර ගන්නවා කියන එක සත්‍යයක්. මේ තමයි සදහැව කියන එක ශ්‍රද්ධාව කියන එකේ ලැබෙන ආනිසංසය. ඒ නිසා ඔය පිංගුතුල ගාව ඇති කරගත්ත යුතු ධනයක් තමයි මේ ශ්‍රද්ධාව කියන්නේ. ඊළඟ එක මේ අපේ පැත්තෙන්නේ බලන්නකො කර්මය දෙන එක. ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා මරණින් මත්තේ දිව්‍ය ලෝකයකට හරි යනවයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් එතකොට අපිට නිග්‍රහ කරන්න එපා මේක කර්මයක් මේකම තමයි දෙන්නේ. ඔබ ශ්‍රද්ධාවන්තයි නම් ඔබ මරණින් මත්තේ යහපත් තැනකට උප්පත්තියකට යනවා. පින්වත්නි මේ සද්ධානිසංස සූත්‍රය බලන්න මේකේ තියෙනවා මේ කරුණු පහ. මෙන්න මේ වගේ ශ්‍රද්ධාවකට ලැබෙන්න ඕනි ලෝකෝත්තර ලෞකික අර්ථ දෙකම අඩු නැතුව ලැබෙනකොට මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? කොහොමද අපේ ආම්දුරුනේ අපේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ? අපි මොකක්ද ඒ වෙනුවෙන් කළ යුත්තේ? ශ්‍රද්ධාව එක්තරා විදියකට කොටස් කීපයකට බෙදෙනවා. හතරකට බෙදෙන තැනකුත් තියෙනවා. ආගම ශ්‍රද්ධාව, අධිගම ශ්‍රද්ධාව, ඔක්කපන ශ්‍රද්ධාව, පසාද ශ්‍රද්ධාව කියලා. ආගම ශ්‍රද්ධාව කියලා කියන්නේ බෝධිසත්වයෙක්ට නියත විවරණ ගත්තට පස්සේ බුදු වීම දක්වා ඇති වෙන ශ්‍රද්ධාව. ඒක තමයි බෝධිසත්වයෙක් නියත විවරණ ගත්තට පස්සේ බුදු බව වෙනකම්ම යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවට කියන නමක්. ඒකට කියන්නේ ආගම ශ්‍රද්ධාව කියලා. අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ
මාර්ගඵලලාභියෙක් විසින් අවබෝධ කරගන්න අවබෝධතාවත් එක්ක ඇති වෙන මාර්ගඵලය මිශ්‍රිත ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව කියලා. ඒවා ඉතින් අචල ශ්‍රද්ධා. හෙලවෙන්නේ නැති ඒවා. ඊළඟට ඔක්කපන ශ්‍රද්ධාව කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් බුදුන් නොවේය, දහම් නොවේය, සංඝයා වැරදිය කියලා කියනකොට කරුණු කාරණා දක්වනකොට තමන් නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවයන් සත්‍යය අපි මේවා මේ ආකාරයෙන් පිළිගෙන තියෙනවා, අපිට මේවා මේ ආකාරයෙන් දැනিলা තියෙනවා කියලා යම් කෙනෙක් නොසෙල්වෙන ශ්‍රද්ධාවකින් යුක්තව භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරනවා නම්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුරු කරනවා නම් අන්න ඒකට කියනවා ඔක්කපන බැසගත් ශ්‍රද්ධාව කියලා. ප්‍රසාද ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදිය යුතු වස්තුන් වල පැහැදීම. සද්ධාන්ති සත්තා ඒතායති සද්දා කියනවනේ. සත්‍යාව යමකින්ද පහදවන්නේ ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව කියන එක හරියට නිකන් වීර පුරුෂයෙක් වගේ. මෙන්න මේ වගේ. ওই පිංගුතුල ගඟක් ගාවට ගිහිල්ලා ඉන්න. ඉද්දී මේ ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා හිතන්න. તો ওই පිංගුතුලට මේකෙන් ඈතර වෙන්න බැරුව ওই පිංගුතුල මේ වෙත්තේ වෙරළට වෙලා ඉන්නවා. කවුරු හරි වීර සොල්දාදුවෙක් ඇවිල්ලා වීර සැබලෙක් ඇයි ඔයගොල්ලෝ ඉන්නේ කියලා අහනවා. ඉන්නකොට කියනවා මේ ගඟේ කිඹුල්ලු ඉන්නවා යන්න බෑ ඒ නිසායි අපි මේ ඉන්නේ කියලා. මේ වීර සොල්දාදුව ඔබට කියනවා එන්න මගේ පස්සෙන් එන්න බය වෙන්න එපා මං ඔබ වෙතර කරවන්නම් කියලා මේ වීර පුරුෂයා ඉස්සරහට ගිහිල්ලා මූලිකත්වය අරගෙන මූලික වෙලා මිනිසුන් එතර කරනවා. මෙන්න මේ වගේ නිවන් දකින්න බැරුව හිර වෙලා ඉන්න සත්‍යාව ශ්‍රද්ධාව කියන වීර සොල්දාදුව ඇවිල්ලා ඉදිරිපත් වෙලා එන්න මං ඕගලන් වෙතර කරන්නම් කියලා සද්ධාය තරත් යෝගං ශ්‍රද්ධාවෙන් තමයි මේ යෝගය තරණය කරන්නේ. පිටකදී දැන් අපි මහාන වුණානේ. අපි මහාන වෙනකොට දැන් ඊයේ පෙරේදා අපි සුජාත පුත්‍ර එකට අමතරව සුජාත දියණිය. ඒ කියන්නේ දසසිල් මෑණිවරුන්ට ප්‍රතිපත්ති පුරන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවා. දැන් පිටින් ඇත්තටම දසසිල් මෑණිවරු කොහම මේක මම කියන්න ඕනේ. වර්තමානීය වෙනකොට මේ භික්ෂුණී ශාසනයක් නැහෙනේ. භික්ෂුණී ශාසනය පොළොන්නරු යුගයේ වෙනකොටම නැති වෙලා තිබ්බයි කියන එක එතනින් මෙහාට දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉමස්මින්ච කාලේ භික්ඛුණී සංඝයා නැති කියලා කියන්නේ මේ කාලේ වෙනකොට භික්ෂුණී සංඝයා කියලා පිරිසක් නැහැ කියලා ඒකලම පොත්පත්වල ලියලා තියෙනවා. දැන් මේ ළමයි මම මේ කියන්න ආවේ ඊපෙරදා අපි එහෙම 4-5 දෙනෙක් කොලැස්ති කරා සීල් සමාදන් කරවල. එතකොට ඒගොල්ලන්ට සිවුරු නැහැ. කියන්නේ සිවුරු නැහැ. තියෙන්නේ පාවාරය කියලා කියන්න පුළුවන්. පාවාරය කියන්නේ පාලියෙන් උතුරු සළුවට කියන නමක්. නැත්තම් මොකක් හරි ඉතින් ඔය උරහිස් සළුව මොකක් හරි එකක් එහෙම දාගන්න පුළුවන්. මේ ළමයි සමහරු ජීවිතේ ජීවත් වෙන්න අවුරුදු 22යි 23යි 24යි 25යි හරිම තරුණ ළමයි. ඉතින් මම කල්පනා කළා අපි නම් පෙරිමි දරුවෝ විදියටයි මේ ශාස්ත්‍රයට ආවේ ඕන කට්ටක් කන්නම් කියලා. දැන් මේ දරුවෝ තමන්ගේ ගිහි ජීවිතය අතහැරලා දාලා මේ දරුවෝ අපිට දුන්න අම්මලා. ස්වාමීනි එක දරුවෙක් ගැම්ම කෙනෙක් දීලා යනකොට ස්වාමීනි මලක් වගේ රැක්ක දුව මේ දීලා යන්නේ. මොකක්ද ඒකට බලපෑවේ? අර ස්වාමීනි සම්බුද්ධ ශාසනය නිසා මේ දීලා යන්නේ. පණ ටික වගේ කෙල්ලව මේ දීලා යන්නේ. ස්වාමීනි වගේ හදවත වගේ කෙල්ලව මේ දීලා යන්නේ. කියලා දීලා ගියේ මොකක් මුල් වෙලාද? ශ්‍රද්ධාව මුල් වෙලානේ. ඒගොල්ලෝ මේක විශ්වාස කරලා මෙතනට ආවේ. මෙතනට ආවට පස්සේ මෙතන කැම බීම නැහැ. ෆික්ස් ඩිපොසිට් දාන්න විදිහක් නැහැ. ආදායම් මාර්ගයක් එන්නේ නැහැ. හෙට අනිද්දාට බයිපාස් එකක් කරන්න වුණොත් ලක්ෂ 10 පැකේජ් ගෙවන්න අපිට සල්ලි නැහැ. භික්ෂුන් වහන්සේලා මෙහින් වහන්සේලා මුදල් පරිහරණය කරන්නේ නැහැ. සියලු සම්පත් අතහැරලා දාලා මේ වේලක් නොකා වේලක් කාලා පැවිදි ශාසනය පිළිවෙත් පුරන්නේ එන්නේ මොකක් මුල් වෙලාද? ශ්‍රද්ධාව මුල් වෙලා. ශ්‍රද්ධාව මුල් වෙලා ආපු මේ දරුවෝ දැන් අද මේ බණ ටික කියන පාන්දරත් ඔබට පාන්දර නැකිටලා උද්‍යෝගිමත්ව වැනි ගිහිල්ලා බිත්තිවල වැදිලා නෙමෙයි
බුදුන්ට ගිලන්පස 7-8ක් හදලා පූජා කරලා සමහන්ද කොත්තමල්ලිද කෝපෙද ගිලන්පසද උණු වතුරද ඇල් වතුරද හැමදේම භාග්‍යතුන් වහන්සේට පිළියෙල කරා. උදේට ලයිට් ටිකත් ඕෆ් කරලා පහන් දැල්ල බුදුරජාණන් වහන්සේගේ මුහුණ පේන ආකාරයට තබාගෙන පාන්දර 4ට 5ට බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන ජීවිත යථාර්ථය කල්පනා කරන ළමයි ඉන්නවා කිව්වොත් ඔබට පුදුම හිතේ. මොකද්ද මුල් වුනේ? ශ්‍රද්ධාව මුල් වෙලා සියලු දේම අතහැරලා අද අම්මා තාත්තා අක්කා නංගි අයියා අතහැරලා දාලා ඇවිල්ලා කැලයකට වෙලා කාත් කවුරුවත් නැති කුටියකට වෙලා ඇඳයි මේසයි කබඩ් එකකුයි විතරක් තියෙන හිස් ජීවිත ඒවා ඒ කියන්නේ භෞතිකව හිස් කිසිම දෙයක් කුටියේ නෑ පුදුම සනීපයක් තියෙන ගිහිල්ලා බැලුවා. හැබැයි ආධ්‍යාත්මිකව හිස් නෑ හරි. මෙන්න මේ අතහැරීම අතාරින්න හේතු වුණේ මුල් වුණේ කවුද? ශ්‍රද්ධාව කියන කෙනා. ශ්‍රද්ධාවෙන් ආපු ගමන අපිට දුන්න ලාභය සුළුපටු ලාභයක් නෙමෙයි මගේ පිටත්. අදටත් අපි මේ සංඝ ශාසනයේ යම් තෘප්තියක් විඳිනවා නම් ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත ශ්‍රද්ධාව කොච්චරද කියනවා නම් එපා කියපු දේවල් නම් කලේ නෑ. අඩුව බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා මේ කාලේ දානි වළඳන්න එපා කියලා. 12න් පස්සේ සාමාන්‍යයෙන් 12 කියන්නේ ආසන්න වෙලාව නමුත් ඉර හැරුණාට පස්සේ ඒක මේ දිනවල නම් 11යි 56ට ඉවරයි. සමහර දිනවල 12යි 20 වෙනකන් යන වෙලාවල් තියෙනවා. 11යි 55ට එන වෙලාවල් තියෙනවා. මේ වෙලාවෙන් පස්සේ දානි වළඳන්න එපා කිව්වා. පිටින් අපිට මේ කිද්දී එක අසනීප හැදෙනවා. විවිධ සත්කම් කරන්න වෙනවා. විවිධ ලෙඩ රෝග හැදලා සමහරක් වෙලාවට රැයට බෙහෙත් බොන්න තියෙනකොට ඔක්කොම කලින් ජීවත් වෙලා ඉන්න එපයි ජීවත් වෙලා හිටියොත් නේ බුද්ධ ශාසනය පිළිවෙත් පුරන්නේ කියලා කවදාවත් සිල්පද කඩාගෙන නැහැ. අපවත් වෙනවා නම් අපවත් වෙද්දී. නැති වෙනවා නම් ජීවිතේ නැති වෙච්ච ඉතින්. හැබැයි බුදුරජාණන් වහන්සේ පනවපු සිල්පදේ නම් ඉක්මවන්නේ නැහැ. ඒ නිසා සමහර බෙහෙත් බීලා තියෙනවා මම ඔබට කියන්නේ. දේ දවල් වළඳලා රැ වේලා අතහැරපු තැන් තියෙනවා. තුවාලේ හොඳ වෙන එක නැති එක පස්සට ගියාට කමක් නැහැ. විකාල භෝජන සිකපදේ කරන්නේ නැහැ. මොකද්ද මේවට මුල් වෙන්නේ හේතුව? අද වෙනකොට අවුරුදු 5මාරක් 6ක් දැන්. මේ සිල්පද රැකගෙන ආදරෙන් මේ සිල්පද පරිසම් කරේ බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙච්ච ශ්‍රද්ධාව නිසා. බලන්නකො ශ්‍රද්ධාවක් කරන තරමක් ශ්‍රද්ධාවක් ඔබව ගෙනියන දුරක් ශ්‍රද්ධාව ඔබව ගෙනියන ප්‍රමාණයක් එනිසා ශ්‍රද්ධාව කියන එක පින්වත්නි ධනයක් ශ්‍රද්ධා ධනං කියලා කියනවා. ශ්‍රද්ධා බලං ශ්‍රද්ධාව කියන්නේ බලයක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධාව කියලා කියන්නේ ඉන්ද්‍රියක්. විමුක්ති පරිපාචනීය ධර්මයක්. විමුක්තිය වෙනස මේරවිය යුතු ධර්මතාවය. ඒක වැඩි දියුණු කරන්නේ කොහොමද? කොහොමද ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්නේ? ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්න අංක 1 මේ ටික හොඳට අහගන්න. ඒක එකින් එක කියන්නම. 1 ශ්‍රද්ධාව උපදවන සුළු ගැඹුරු ධර්මකාරණා කතා කරන සුළු සූත්‍රාන්ත දේශනාවල ගැඹුරු කාරණා කියලා දෙන සුළු ශ්‍රද්ධාව වර්ණනා කරන සුළු කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. ඒක තමයි 1. 2 මෝඩ විදියට තර්ක කරන සුළු ශ්‍රද්ධාව මොට වෙන සුළු ශ්‍රද්ධාවට හානි කරන සුළු ශ්‍රද්ධාව බිඳින සුළු මෝඩයන්ව ඇසුරු කිරීමෙන් වළකින්න. දැන් ওই වර්තමාන කාලේ ඉන්නවනේ බුදුන්ටත් එහා ගියාය. තම තමන් බුදු වීයයි කියන බුදුරජාණන් වහන්සේවත් එක්මෝපයි ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ මේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන කතා කරද්දී පින්වත්නි හරියම නිකම් නිහීන පුද්ගලයෙක්ගේ ගානට දාලානේ
අර එහෙම කරා මෙහෙම කරා මරග රැඟුම් නැටුවා කාමසුකල්ලිකානියෝගේ ඕ වගේ නිකම් මේ මහා ඕලාරික කතා කියනවා. ඒ වගේම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. අපේ හිතන් ඉන්නවා ඒ වගේම ප්‍රඥාව වැඩි වෙනවා කියලා. පිටින් ඉතින් ප්‍රඥාවට මොකද උපයෝගී වෙන්නේ? ශ්‍රද්ධාව උපයෝගී. ඊළඟට ශ්‍රද්ධාව ඇති වෙන සුළු සූත්‍ර දේශනා අහන්න. බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම. බුදුරජාණන් වහන්සේගේ වීරිය. උන්වහන්සේ පාරමිතා පුරපු උපාය කෞශල්‍ය. උන්වහන්සේ පුරපු පාරමිතා. මේවා අහන්න. මේවා අහන කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ නිසා අංක 1 හොඳට මේක තේරුම් ගන්න. බණ ඇසීම මේක තමයි අංක 1. 2 බණ ඇසීමෙම තවත් විදියක්. ඔය රේරුකාණේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ ලියපු පොත් වැනි ත්‍රිපිටක අටුවා ටීකා වගේම ඔන්න කියපු රේරුකාණේ සයන්හන්සලාගේ පොත් නැවත අරගෙන කියවන්න. මේවා කියවන ඔබට බුදුදහම පිළිබඳව අවබෝධයක් එනවා. කියන්නේ විද්‍යාඥයෝ කිව්වේ මොනවද? බුදුරජාණන් වහන්සේ කිව්වේ මොනවද? උන්වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන සාමාන්‍ය ලෝකයට ගෝචර නොවන ධර්මතා මොනවද? සාමාන්‍ය ලෝකයේ ඒව තේරුම් ගන්න බැරුව සංසාර ජීවිතේ ඝන සංඥාවෙන් සමූහ ප්‍රඥප්ති වලින් සන්තති ප්‍රඥප්ති වලින් වැහිලා තියෙන විදිහ කෘත්‍ය ඝණයෙන් ආරම්මන ඝණයෙන් සමූහ ඝණයෙන් වැහිලා තියෙන හැටි බලන්න. සමූහ ප්‍රඥප්ති වලින් සන්තති ප්‍රඥප්ති වලින් සංස්ථාන ප්‍රඥප්ති වලින් ලෝකයේ වැහිලා තියෙන හැටි බලන්න. අන්නේ වැහිච්ච දේවල් කෙනෙක්ට පුළුවන් නම් ධර්මය ඔස්සේ දිගහැර ගන්න. දැන් මේ චිත්ත වීති ගත්තාම මේ චිත්ත වීති කියන කතාව ලේසියෙන් කෙනෙක්ට අහුවෙන්නේ නැති කතාවක් නෙමේ. මේ හිතට පස්සේ මේ හිත පහළ වෙනවා. මේ හිතට පස්සේ මේ හිත පහළ විශේෂ මරණාසන්න චිත්ත වීති බලන්න. ඇහැ හරහා චිත්ත වීති 4යි, කන හරහා 4යි, නාසය හරහා 4යි, දිව හරහා 4යි, කය හරහා 4යි, මනස හරහා 4යි 24ක් චිත්ත වීති පෙන්නලා ඒ චිත්ත වීති වල චුතියට අනතුරුව ප්‍රතිසන්දිය වෙන ඒවා, චුතියට අනතුරුව භවංගයක් පතනය වෙලා ප්‍රතිසන්දිය වෙන ඒවා, තදාලම්බන භවංග පතනය වෙලා ප්‍රතිසන්දිය වෙන ඒවා, මේ ආකාරයෙන් මේ විදියටයි මේ සිත යන්නේ. මේ මරණකොට ඔබට පහළ වෙන නිමිති මොනවද? කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් ඔබට පහළ වෙන්න පුළුවන්. ඒව පහළ වෙන පිළිවෙල මොනවද? ආසන්න කර්ම, ආචින්න කර්ම, ගරුක කර්ම, ආසන්න ආචින්න කටත්තා කර්ම කියන මේ හතරට පහළ වෙන්න පුළුවන්. ඒ පහළ වුණාම ඔබට ඒව දැනෙන්නේ කොහොමද? ඒ නිමිත්තත් එක්ක ඔබ යන ඊළඟ උප්පත්තිය මොකද්ද? ඔබ යන ඊළඟ උප්පත්තිය පළවෙනි චිත්ත වීති ටික කොහොමද? භවංග 15ක් 16ක් ගිහිල්ලා 14ක් 15ක් ගිහිල්ලා ආයි ලෝභ මූලික චිත්ත වීතියක් ඇති වෙන හැටි. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා මේ ධර්ම කාරණාවල කිමිදිලා, මේ ධර්ම කාරණාවල එරිලා, මේ ධර්ම කාරණාවල් වල අතරමං වෙලා හොයලා ඔබට පුළුවන් නම් සද්ධර්මයෙන් ධර්ම ශ්‍රවණයෙන් මේක ශ්‍රද්ධාව කියන එක ඇති කරගන්න. 2 මම කියන්නේ ප්‍රායෝගික කරුණු ටික. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්ඩ ශ්‍රද්ධාව ඇති වීම පිණිස ධර්ම කාරණා කියලා දීමට උපකාරී වෙන චිත්තය ගැන, චෛතසිකය ගැන දැන් බලන්න පිටාදී මේ චෛතසික ස්වභාවය බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. අර විතක්ක චෛතසිකය ගන්න ආරම්මන වල විතක්ක කිරීම. ඒ කියන්නේ අරමුණට නැංවීම තමයි විතක්කේ ස්වභාවය කියනවා. අරමුණට තට්ටු කිරීම ලක්ෂණයයි. අරමුණට තට්ටු කිරීම කෘත්‍යයයි. හරි. චිත්තය ආසන්න කාරණාවයි. මේ ආකාරයේ විදිහට විතක්ක චෛතසිකයේ ස්වභාවය. විචරතිති විචාරෝ කියලා කියනවා. විචාර චෛතසිකයේ ස්වභාවය හැසිරෙනවා කියන එක. පස්ස කියන දෙපෙළ ඕවා අපිට සාමාන්‍ය මිනිස්සුන්ට කොයි ආකාරයෙන්වත් ගෝචර වෙන දේවල් නෙමෙයි. මේ ධර්මතා දැනගත්තාමම නේද ශ්‍රද්ධාව කියන එක දෙයියනේ මගේ බුදුහාමුදුරුවෝ කොයි තරම් ධර්මතා රාශියක් අවබෝධ කරගත්තු උතුමෙක් කියන අවබෝධය එන්නේ මෙන්න මේ ධර්මතා දැනගත්තාම. එනිසයි කිව්වේ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න මේ ගැඹුරු ධර්ම කාරණා කියලා දෙන. ඊළඟට
ඔබට මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම මෙනෙහි කරන්න. බුද්ධෝත්පාද කාලයේ මගුල් සක්වලක ඉපදීම, බුදු කෙනෙක්ගේ මගුල් සක්වලේ පහළ වීම, දැනටත් ඔබට පින්වනි ওই ධාතුන් වහන්සේ නමක් දකින්නකොට දැන් බලන්නකො ඔබට තියෙන මොටවීමය. ඔබ දකින්න සර්වඥ ධාතුන් වහන්සේ නම. කවුරු හරි කියනවා කරුණුවක් පෙන්නලා මේක සර්වඥ ධාතුන් වහන්සේ වැඩින්නේ මේ බලන්න කියලා. ඔබට ඕක බලද්දිම හිතෙන්නේ මෙන්න මෙහෙමද බලන්න. අනේ මේ මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ තිබ්බ අස්ති කොටසක්නේ, ධාතු කොටසක්නේ කියලා ඔබට මතක් වෙනවා. නැත්තම් කොහොමද? මේ ඇත්තටම ඔයකට බුදුන්ගේද දන්නේ නැහැ, පබළු කෑල්ලක් වගේ පේනවා. ඇයි අර මෝඩ අසත්පුරුෂයන්ගේ කතා අහලා අසද්ධාවත් මිනිස්සුන්ගේ කතා වලට යට වෙලා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් දැකලවත් හිත පහදවා ගන්න බැරි තරමට ඔබේ මොලේ මොට වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරු කරලා, ධර්මයේ ඇසුරු කරලා, ධර්ම කාරණේ ඇසුරු කරලා ශ්‍රද්ධාව කියන එක ජීවිතය ඇති කර ගන්න ඔබ විසින් උත්සාහ කළ යුතුයි. ඊළඟට ඔබ විසින් මේවා කල්පනා කළ යුතුයි. මේවා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය, උන්වහන්සේ ලෝකෙ පහළ වෙනකොට ලෝකෙට සිදුවෙන පුදුම, උන්වහන්සේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ ලෝකයට විවර කරන, බෙද බෙදා පෙන්වන, පනවන, පිහිටවන ලෝක ධර්මතාවය පිළිබඳව ඇත්ත. මේවා කෙනෙක්ට කල්පනා කරන්න පුළුවන් නම් යාට ශ්‍රද්ධාව කියන එක උපදිනවා. ඒකද මේවා කරන්න මේ තීන මිද්දේ කියන එක දුරු කරන්න ඕනේ. මේකෙම තව මාතෘකාවක් තියෙනවා, තීන මිද්දේ කොහොමද ඒක දුරු කරන්නේ කොහොමද කියන. ඒ කියන්නේ කම්මැලි කුසීත මිනිස්සුන්ට පින්වත්නි කවදාවත් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. දැන් අපි හිතමුකෝ උදේට නැගිටිනවා. ඔන්න උදේට නැගිටින එක මහාන වෙන්න ගිහිල්ලා ඉන්න භික්ෂුවක් කියලා හිතන්න. එයා ඔය 7ට විතර නැගිටලා වැනි ඇවිල්ලා බිත්තිවල වැදිලා ඔය 8ට විතර බුදුහාමුදුරන්ට ගිලන් පස්සේ එකක් පූජා කරලා එහෙම ඉන්නවා නම් එතන පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ තීන මිද්දේ කියන එකේ ස්වභාවය තමයි දැන් තීනයයි මිද්දයයි කියන්නේ චෛතසික දෙකක්නේ. මේ දෙකට පුළුවන් ඔබේ තියෙන අනිත් චෛතසික ඔක්කොම ඈලි මේලි බවට පත් කරන්න. ඒ කියන්නේ කම්මැලි බවට පත් කරන්න. ඔබ ඒ වගේ වෙලාවට තේරුම් ගන්න ඕනේ මගේ තීනයයි මිද්දයයි ක්‍රියාත්මක වෙලා මාව මේ ඈලි මේලි බවට පත් කරනවා විනා මට මේ වෙලාවේ නිදා ගන්න උවමනාවක් නැහැ. අන්න ඒකයි. මට මේ වෙලාවේ කම්මැලි කමින් ඉන්න උවමනාවක් නැහැ. තීන මිද්ද කියන චෛතසික ධර්ම දෙක තමයි මේ මාව ඈලි මෑලි කරවන්නේ කියලා මතක් කරගත්තොත් ඒකම මානසිකාරය කරොත් තීනයයි මිද්දයයි මේ ඇවිල්ලා තියෙන්නේ. තීනයටයි මිද්දයටයි මම පාරක් දෙන්න ඕනේ කියලා ඔබ හිතලා තීනයයි මිද්දයයි පැත්තකට ලැබේවා. විතක්ක ਵਿਚාර කියන දේවල් වලින් මම කුසලාරම්මණයකට කියනවා. මම මේ වෙලාවේ බණක් අහන ගමන් ඉන්නේ. මම මේ වෙලාවේ බණ කියන ගමන් ඉන්නේ කියලා විතක්ක ਵਿਚාර දෙක පොලිෂ් කරලා අරගෙන ඇවිල්ලා කුසලයේ පැත්තෙන් තියාගත්තොත් තීන මිද්දය මොනවා කරන්නේ? මෙන්න මේ පාන්දරක නැගිටලා දතකට මැදගෙන තමන් ඉන්න තැන අතුපතු ගාලා බුදුන්ට උදේ පාන්දර මලක් පහනක් පූජා කරලා හඳුන් කෝරක් පත්තු කරලා ඔබට පුළුවන් නම් මේ බුදු පාමුල වැටලා ජීවිතය යථාර්ථය කල්පනා කරන්න. අන්න තීන මිද්දේ දුර වෙලා ගිහිල්ලා ශ්‍රද්ධාව කියන එක උපදින්න ගන්න. තීන මිද්දේ නැති වෙලා ගිහිල්ලා ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්න ගන්න. පින්වත්නි මේ තීන මිද්ද ජීවිතේ සංසාර ජීවිතේම ඔබට කරන විපාකයේ පොඩි නේ. ඔබ හිතන්නේ ඔබ රෑ 8ට නිදාගෙන උදේ 8ට නැගිටින කෙනෙක් නම් සමහරු 10ට නිදා ගන්නවා ආයෙ නැගිටින්නේ 10ට. ඉතින් ඔබ දවසේ පැය 24න් පැය 12ක්ම නිදිනේ. ඉතුරු පැය 12න් කණ්ඩ නාණ්ඩ මූණ සෝද ගන්න, තත්තික මැද ගන්න, රවුල කපා ගන්න, ඇඳුම ඇඳ ගන්න, ගේ දොර පිරිසිදු කරන්න, කෑමු යන්න, ඒව උයපේව පිහිදාන්න, හිරමන හොදන්න මේවට කාලය අයින් කරාම කොහොමද ජීවත් වෙන්න කාලයක්? කොහොමද මේ ධර්මතාවය අවබෝධ කරගන්න කාලයක්? ඒ නිසා මේ තීන මිද්‍ය දුරු කරලා ශ්‍රද්ධාව ඇති කරගන්න යන පින්වතුන්ලා වීරිය කියන එක ඇති කරගන්න ඕනේ. වීරිය කියන එකෙන් තමයි වීරිය කියන එක උපකාරී කරගෙන තමයි ඔබට ශ්‍රද්ධාව කියන එක ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි කිව්වේ ශ්‍රද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නවා. විරියේන දුක්ඛං, ඒ කියන්නේ වීරියෙන් තමයි දුක කියන එක තවන්න පුළුවන්කම අපිට ලැබෙන්නේ. ඊතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අයින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අප්‍රමාදයෙන් තමයි මේකෙන් එහාට දාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ශ්‍රද්ධාව මුල් වෙලා වීරිය අප්‍රමාදී කියන වැති වෙන්නෙම ඔබ මේ ජීවිතේ ඔබේ වීරියෙන් ඔබ සම්පාදනය කරපු දේවල් එක්ක.
ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව කියන එක ගැන අහලා තියෙන නිසා ශ්‍රද්ධාව යනු කොහොමද දැන් තේරෙනවනේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ කෙටියෙන්ම කියනවනම් බුදුරජාණන් වහන්සේගේ විහිදිච්ච රැස් ගාන ගණන් කරගන්න එකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක හඳුනගන්න එකට. නැත්තර වක්කලීට බුදුරජාණන් වහන්සේ කියනවනේ වක්කලී මගේ මේ කුණු කය දිහා බලන් ඉන්නේ ඇයිනේ? එහෙම කිව්වේ නැද්ද? එහෙම කිව්වා. ඊළඟට මගේ දිහා බලාගෙන අඬන දොඩන වැළපෙන එක නෙමෙයි ශ්‍රද්ධාව කියලා. එහෙනම් ඉතින් අපි ඔය බුදු පිළිමයක් අල්ලගෙන ওই බුදු පිළිම අපිට පුළුවන් කිරි වලින් ආවලා අර දේව සංකල්පයට යනවා වගේ ආදරෙන් හොඳ ඇඳුම් ටිකකුත් පොරවලා ඉඹ ඉන්න. මම කියන්නේ ඒක ශ්‍රද්ධාව නෙමෙයි. ඒක අමූලික ශ්‍රද්ධාව. ඒක මූලයක් නැති නිකන් අහේතුක ඇතිවෙච්ච ශ්‍රද්ධාව. නිකන් ওই කියන වෙයිලා ඇතිවෙච්ච ශ්‍රද්ධාව. හැබැයි ශ්‍රද්ධාව නම් ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප කරන්න. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හරියටම අඳුනගෙන ඒ අඳුනා ගැනීම ඔස්සේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න ඔබට පුළුවන්. මලක් පූජා කරද්දි, පහනක් පූජා කරද්දි අපි මල් පහන් පූජා කරනවනේ බුදුන්ට. ඒ මල් පහන් පූජා කරද්දි බුදුරජාණන් වහන්සේ රම්‍යසුරම්‍ය සුභමාලිගාවල ඇති වුණා කියලා හෝ රාහුලගේ තාත්තා හෝ යසෝදරාත් එක්ක පාරමී පුරාගෙන ආව මහා මායාවට දා විපදුනා, සුද්ධෝදනට දා විපදුනා කියන එකට නෙමෙයි අපි බුදුන්ට මල් පහන් පූජා කරන්නේ. අපි බුදුන්ට මල් පහන් පූජා කරන්නෙම උන්වහන්සේ මේ ලෝකයේ ටෙලිපේලි කර මේ අපූර්ව ධර්මතාවය මොනවද? දැන් බලන්න උන්වහන්සේ අපි ගැන කරපු විවරණය මේ රූපය සත්‍යය කියලා අල්ලන් ඉන්න මම ගැන උන්වහන්සේ කියලා දෙනවා. මහණෙනි ඕක ස්කන්ධ පහක් එකතුවක්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥා, සංකාර, විඥාන කියන. එතකොට ඔය ස්කන්ධ පහ මෙන්න මේ වගේ වේගින් ක්‍රියාත්මක වෙනවා. හරිද? මේ නාම රූප ප්‍රත්‍ය වෙලා නාම රූප එකතු වෙලා නාම රූප මුල් වෙලා මේ ලෝකය කියන එක පවතින්නේ ඇත්තටම කර්තෘකාරකව නෙමෙයි. කියන්නේ කෙනෙක් ඉන්නවා කියලා නෙමෙයි, සිද්ධියක් තියෙනවා, සිදුවීමක් තියෙනවා, ක්‍රියාකාරීත්වයක් තියෙනවා, කර්මයක් ඇත කරන්නෙක් නැත, දුකක් ඇත විඳින්නෙක් නැත, විපාකයක් ඇත විඳින්නෙක් නැත, නිවනක් ඇත නිවන් දකින්නෙක් නැත. මේ ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වයක් විතරයි. මේක අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තය, මේක දුක්ඛ ධර්මතාවයෙන් යුක්තය, මේක අනාත්ම ධර්මතාවයෙන් යුක්තය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධ පහ තණ්හාවෙන් අල්ලා ගැනීමෙන් පළක් නැතය. ආයිත් ඉපදිපදි සංසාර ජීවිතය ගියත් මේ දුකම මේ ආකාරයෙන්ම විඳින්න වෙනවය. ඒ නිසා මේකේ උදය සහ වය කියන එක දකින්න දැන් කිව්වනේ එකින් එකනේ රූපේ සමුදය මොනවද? කර්මයේ සමුදය කියන්නේ වේදනාවේ සමුදය මොකද්ද? සංඥාවේ සමුදය මොකද්ද? සංකාරයේ සමුදය මොකද්ද? විඥානයේ සමුදය මොකද්ද? උදයත් කිව්වා නිබ්බන්ති ලක්ෂණයට, වයත් කිව්වා වය ලක්ෂණයට. තේරෙනවද? රූපයට කියන කී උදය පිළිබඳව දේශනා කළ අවිද්‍යාව, කර්ම, තණ්හා, ඊළඟට ආහාර කියන හතර නිසා නිබ්බන්ති කියන ලක්ෂණය ඇති වෙනවා. ඒ හතර නැති වෙද්දි වය කියන ලක්ෂණය තියෙනවා කියන එක සිහිපත් කළා. එතකොට බලන්න උදේ වය පිළිබඳව, මේකේ භංගයටපත් වීම පිළිබඳව, මේකේ ආදීනවය පිළිබඳව, මේකට කලකිරීම පිළිබඳව, මේකෙන් මිදෙන්න ඕනි කියන එක පිළිබඳව, මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව සිහිපත් කරලා අපි මේ ලෝකෙට ආයිත් මේ වැඩක් නැති කුණු ගොඩට දැන් ඉස්සර පිටින් අපිත් කුණු ගොඩවල් පස්සේ නිදුවලා තියෙන්නේ. දැන් මේක කුණු ගොඩක් කියලා දැනගෙන මහණෙනි මේ කුණු ගොඩට දුවලා වැඩක් නැතය. මේ කුණු ගොඩෙන් නවතින තරමට උඹට සැපය කියලා දේශනා කරපු දහමේ ඇත්තටම අපිට සැනසීමක් තියෙනවා. දැන් පින්වත්නි අපි දන්නවනේ මේ ජීවිතේ මරණින් මත් ඉවරයි. මේ ජීවිතේ මරණින් මත් කෙලවරයි. මරණින් මත්තට මේ ජීවිතය පිළිබඳව දැක්මක් අවබෝධයක් තියාගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මරණින් මත්තේ මේ ජීවිතය පිළිබඳව සරුයි කියලා ගන්න පුළුවන් තැනක් මේ තුන් ලෝකෙම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපු මේ ඇත්ත දැකලා අපි දැන් මේ දිරණ කය මේ කයට හිටනිද්දට මට පිළිකාවක් හැදෙන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි පිටුනේ. අපිට මූණ දෙන්න පුළුවන් වේවි නෙමෙයි. we will be able to නෙමෙයි. we are able to. අපිට පුළුවන්. අපි මේකට මූණ දෙනවා. මට මේකට මූණ දී හැකියි. අර will be able to කියන එක නැත්තම් හැකි වේවි කියන එක කපටි කමට.
able to කියන එක නැත්තම් මම ඉංග්‍රීසි වචනේ මේකට දැම්මේ ඔබට තේරෙන්න අපිට මේකට මුහුණ දෙන්නට හැකි. ඇයි මේක වයසට යනවා නම් මේකට පිළිකා හැදෙනවා නම් අපි හැදෙන්නේ එකක් බැරි නම් පිළිකා පිළිකා හැදෙන්න අපිට අංශභාගෙ පිට අංශභාගෙ හැදෙන්න අපිට මෝචරි පිට මෝචරි වලට දාපු දෙන්න අපිව රෝද පුටු පිට රෝද පුටු උඩ දාපු දෙන්න අපිට එක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි අපි දන්නවමයි මේකේ කතාව. අපි දන්නවමයි මේකේ සිදුවීම මොකක්ද මේ මුල්ුනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව විශ්වාසය. ඒතරම් උන්වහන්සේගේ ධර්මතාවයන් වල ඇත්තටම ඒ ඇත්ත තේරුම් ගත්තාම සංකාරුපෙක්ඛා ඥාන වලට ආදියට යන්න පුළුවන්. ධානයක් බුදුරජාණන් වහන්සේ කියපු ධානයක් වඩනකොට ඒ ධානිය වඩා ගන්න පුළුවන් පරිසරය සකස් වෙනකොට ඒ ධානිය වැඩෙනකොට උපචාර සමාධි වඩන යෝගාවචරයෝ ඉන්නවා. අර්පණා සමාධි වඩන යෝගාවචරයෝ ඉන්නවා. ධාන ලැබපු යෝගාවචරයෝ. ඒ ධාන ලැබපු යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ කියපු ධර්මතාවයේ ඇත්ත පිළිබඳව දැනෙනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන අංග පහ ධාන අංග පහ හිත තුල මනසිකාර්ය වෙනකොට ඒ මනසිකාර්ය ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය දෙයි හාමුදුරනේ සත්‍යක් නේද කියලා දැනෙනකොට එතනින් එහාට පින්වත්නි අපි කවුරුත් ආයිත් හිතන්නේ. එනිසා මේ ශ්‍රද්ධාවට මට එක එක දැන් බුදුරජාණන් වහන්සේගේ ගැන ජාතක කතා කියන්නත් පුළුවන් මේ ශ්‍රද්ධාවට. පුළුවන්. හැබැයි ඒක නිකන් මේ කඳුල මුහු වෙච්ච රමා ඕලාරික එකක් නේ. ඒක ඕලාරිකයි කියලා කියන්නේ මගේ පැත්තෙන් හරි. බුදුරජාණන් වහන්සේගේ රූප වර්ණනාව, උන්වහන්සේගේ ආශ්චර්ය වර්ණනාව. එහෙම දැන් අපිට එහෙම ගන්න පුළුවන් තැනුත් නැහැ නේ පිංගුදී. කියන්නේ දැන් එහෙම තියෙනවා ආශ්චර්යවත් තමයි. නමුත් උපක ගාවට ගිහින් බුදුරජාණන් වහන්සේ පස්වක මහණුන් ගාවට යනවා. ගිහිල්ලා පළවෙනි පාර කියනකොට මේ මම බුදු වුණා කියලා පස්වක මහණුන් ගණන් ගන්නෑ. අනේ නිකන් මේ ඔච්චර කට්ට කාලා බුදු වෙන්න බැරි වෙච්ච එක දැන් බුදු වෙන්න පුළුවන්. ඔහොම හැව්වා. දෙවෙනි පාරක් කිව්වා මම බුදු වුණා කියලා. දෙවෙනි පාර පිළිගත්තේ නැහැ. තුන්වෙනි පාර විතරක් මම ඔබලට කවදාවත් බොරුවක් කියලා තියනවාද මම ඇත්තටම බුදු වුණා කියලා කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවය ඇහුවා. එතකොට ඔය ඔබ හිතන් ඉන්න එන්ලයිට්මන්ට් කියන එක නැත්නම් අවබෝධය කියන එක රස විහිදෙන එකක් නෙමෙයි. රස විහිදෙන එක වෙනම කතාවක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒක තියෙනවා. කේතුමාලා ආදී දේවල්. හැබැයි උපක ගාවට බුදුරජාණන් වහන්සේ ගාවට එද්දී උපක බුදුරජාණන් වහන්සේට හම්බ වෙද්දී උපකාන ස්වාමීනි ඔබ කවුද? මම අනන්ත ජින. ඇත්තද? ඒක වෙන්න පුළුවන් නේ කියලා ගියා යන්න උපක. කොසල් රජතුමා බුදුන් වහන්සේ ගාව ඉද්දී නිගණ්ඨනාථ පුත්‍රටත් බැන්දා මේ දන්නේතු අනේ ස්වාමීනි ඒ ත්‍රාත් මේ ත්‍රාත් කියලා. එතකොට ඒකේ වෙනසක් දැන් නිගණ්ඨනාථ පුත්‍ර ඇඳුම් නැතුව හිටියා. කියන එක එහෙම ඉඳලා තියෙනවනේ. වෙනම ධර්මතාවයක් තේරුම් අරගෙන. බුදුරජාණන් වහන්සේ එහෙම හිටියේ නෑනේ දෙවුර වහලා පරිමණ්ඩලව පාරුපණ කරලා සිවුර පොරවල පාත්‍රේ කරේ දාගෙන ගිය පිරිසට පිළිවෙතක් බුදුරජාණන් වහන්සේට තිබ්බා. එතකොට ශ්‍රද්ධාව කියන එක රූපයට නෙමෙයි අවබෝධ කරගන්න. ලෝකප්පමානෝ ලෝකප්පසන්න. ඒවා මේ ලෝකයේ තියෙන දේවල්. රූපප්පමානෝ රූපප්පසන්න. රූපයට පහදින දේවල්. ධම්මප්පමානෝ ධම්මප්පසන්න. ධර්මයටයි පහදින්න ඕනේ. එහෙම පහදින කෙනාට තමයි නිවැරදි ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ. ඊළඟට තව ඕන තරම් නේ අර කසීබාරද්වාජිට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අපේ ගේ ඉස්සරහට ආව නම් අපිට අපේ ඉස්සරහට උම රැස් විහිදගෙන මේ බොම් ප්‍රේමනාප මුණක් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩලා හිටියා නම් අපි දම් පිළිගන්නනවනේ. ඔගොල්ලෝ දානි උයාගෙන කණ්ඩ මේ අපිට දෙන්නේව නෑ කියලා. ඒ වෙලාවට කිව්වේ මට දානියක් තියෙනවා කියලා. සද්දා බීජං තපෝ වුට්ටි. සද්දාව තමයි මගේ බීජය. තපස තමයි මගේ මේ වැස්ස. ඒ බීජය පෝෂණය කරන්නේ. ප්‍රඥාව තමයි මගේ මේක භාණික කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඒ ධර්මදේශනාව ඉවර වෙද්දී කසීබාරද්වාජ කියන අභික්ඛන්තම් භෝගෝතම සය්‍යතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජයි. ස්වාමීනි ආශ්චර්ය අනේ ස්වාමීනි මං අද ඉඳන් ඔබ වහන්සේව දිවිහිමියෙන් සරණ යනවා.
බලන්න බුදුහාමුදුරුවෝ දැකලාද ශ්‍රද්ධාව ඇති උනේ? බණ ටික අහලාද ශ්‍රද්ධාව ඇති උනේ? අඤ්ඤාසි වත බහු කොණ්ඩඤ්ඤෝ කිව්වේ දැකලාද බණ අහලාද? බුදුරජාණන් වහන්සේ මේක උදම් වෙනුවේ. එනිසා ශ්‍රද්ධාව කියන එක හරියට ඇති වෙන්නේ නොසැලවෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පමණයි බව මතක තියාගන්න. ඒකයි කිව්වේ රූපකායෝ අචින්ත්‍ය. රූපකායත් අචින්ත්‍යයි තමයි. ධම්මකාය කතාවකාති. ධර්මකාය ගැන කවර කතාවක්ද? දයාය පාරමී චිත්තා පඤ්ඤායත්තානමුත් උද්දරී සබ්බ ධම්මේච දයායඤ්ඤේ චුත්තරි. දයාය පාරමී චිත්තා. මේ ලෝක සත්‍යය ගැන කරුණාවෙන් හිතලා ලෝකෙට දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්නවා විනා අපිට කරුණා කරා කියනවා එක විතරක් පින්වත්නි ශ්‍රද්ධාවට කාරණාවක් නෙමෙයි. කරුණා කරලා අපිට දේශනා කරපු ධර්මයේ තේරුම් ගැනීමමයි ශ්‍රද්ධාවට කාරණා බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ බව සිහිය තබාගෙන ශ්‍රද්ධාව කියන්නේ මේකයි. වීරිය කියන්නේ මේකයි. ප්‍රඥාව කියන්නේ මේකයි කියලා දැන කියාගෙන ඉගෙනගෙන මේ ශ්‍රද්ධාව වඩා ගන්න කල්යාණ මිත්‍ර ඇසුරු කරලා ධර්මය ඇසුරු කරලා ශ්‍රද්ධාව පිළිබඳව කියලා දෙන ධර්මතා ඇසුරු කරලා ගැඹුරු ධර්ම කාරණා හොයලා බලලා රළු කර්කශ පුද්ගලයන්ගෙන් ප්‍රස් වෙලා ඔබටත් මේ ජීවිතේම භාග්‍යතුන් වහන්සේව හඳුනාගෙන සැබෑ ශ්‍රද්ධාව ඇති කරගන්නට මේ ධර්ම දේශනාව හේතු වේවා, පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්මෙත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිවනින් නිවෙන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.